Business Advice YouTube channel එක වෙනුවෙන් ඔබ සැම ඉතාම සාදරයෙන් අද දවසෙත් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි ඔබ හැමෝට එක් කරන් ඉන්නේ අතරම මම හිතන්නේ අද කතා කරන මාතෘකාව ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒකට හේතුව තමයි අලුතින් ව්‍යාපාර පටන් ගන්න ඉන්න ඔබට විශේෂයෙන්ම මේකට අවශ්‍ය උපකාරක සේවාවන් ගණනාවක් තියෙනවා. ඒ අතරින් HRM මාකටිං. ඉතින් මේකේ වැදගත්ම එකක් තමයි මාකටිං කියලා කියන්නේ. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මාකටිං සම්බන්ධයෙන්. ලංකාවේ මාකටිං සම්බන්ධයෙන් එහෙම නැත්නම් අලෙවිකරණය සම්බන්ධයෙන් කතා කරනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් අංශ ප්‍රධානී අලෙවිකරණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය රවි දිසානායක මහත්මයාත් එක්ක තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔහු ගැන කතා කරනවා නම් ලංකාවේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රගුණ කරපු එහෙම නැත්නම් ප්‍රායෝගික විශේෂයෙන්ම ව්‍යාපාරත් එක්ක ඔවුන්ට දැනුම් බෙදා දීපු අංක එකේ ගුරුවරයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කැලණි විශ්වවිද්‍යාලයේ MBA එහෙම නැත්නම් අපි දන්නවා Master of Business Administration MBA එකක කෝඩිනේටර් විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ කටයුතු කරන්නේ ඔහු. ඉතින් අද දවසේදී ඔහුගෙන් මම හිතනවා ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම ව්‍යාපාරයක් අලුතින් පටන් ගන්න ඉන්නවාට සහ දැනටමත් කරගෙන යනවාට. ඉතින් මුලින්ම Business Advice channel එක වෙනුවෙන් ඔබතුමාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම පැහැදිලි කරා වගේ ඇත්තටම අපේ channel එක ගොඩක් වෙලාවට බලන්නේ මේ business වලට interest අය සහ මේක පටන් ගන්න ඉන්න අයත් මේක ගොඩක් බලනවා. ඉතින් අපි මුලින්ම පටන් ගමු මොකක්ද අලෙවි කළමනාකරණය කියලා කියන්නේ සහ ඇයි මේක වැදගත් කියන එක. ඔව් බොහොම ස්තුතියි විරාජ් මට ආරාධනා කරලා සම්බන්ධයෙන්. මම හිතන්නේ ඔබ මූලික අදහසකුත් ඉදිරිපත් කරා ඇයි ව්‍යාපාර විසින් විවිධ කළමනාකරණ ශාස්ත්‍රයන් අලෙවි කළමනාකරණ ඇතුළුව මේවා පිළිබඳව මූලික දැනීමක් ඇතුව ව්‍යාපාරට එන්න ඕනේ කියන එක ඔබ ප්‍රකාශ කරා. මම හිතන්නේ ඒක හොඳ පූර්විකාවක් වුණ වැඩසටහනට. අලෙවි කළමනාකරණ එකත් තමයි අනිකුත් ව්‍යාපාර කළමනාකරණයට අදාළ ශාස්ත්‍රයන් හා සම්බන්ධයෙන් ගත්තම මේ හුඟක් විෂයන් වල මූලික වස්තු බීජය හැදෙන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකාංගات එක්ක. මම ඒක පදනම් කරගෙන කිව්වොත් එහෙම අලෙවි කළමනාකරණය කියලා කියන්නේ අපි හැම වෙලාවෙම මිනිස්යාගේ අවශ්‍යතා සහ ඕමනාවත් එක්ක සම්බන්ධ වෙන විෂයක්. එතකොට මේ යම් විටක තියෙනවා මේ පොඩි වැරදි මතයක් මේ මාකටිං නැත්නම් අලෙවිකරණය කරන්න ඕනේ මහා පරිමාණ ආයතනද කියන එක. ඔන්න ඕක ලොකු මිත්‍යාවක්. මම හිතන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලෙන් අපි වගේ ආචාර්යවරු විසින් සමාජගත කරන්නත් වෙන අදහසම තමයි. අපි නව ව්‍යවසායකයන් ගත්තම විශේෂයෙන්ම මම කියනවා අලෙවි කළමනාකරණය කියන දේ සරලව තේරුම් ගත්තොත් පාරිභෝගික අවශ්‍යතා සහ උවමනාවන්ට මූලිකත්වයේ දෙමින් ව්‍යාපාර ලාභය කියන එකත් සමතුලිත කරමින් සහ සමාජ වගකීමක් එක්ක කරන ව්‍යාපාර ක්‍රියාවලියකට මම කියනවා අලෙවි කළමනාකරණය කියලා. මම කිව්ව වචන කීපයක් වෙන්න ඇති. නමුත් මේකේ සංකල්ප ගණනාවක් තියෙනවා. නමුත් අපි එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. මේකේ සරලව ගත්තොත් තියෙන්නේ අපි පාරිභෝගිකයා ඒ කියන්නේ මිනිස්සේ ඕකේ අවශ්‍යතා වමනාව එක සම්බන්ධ විය යුතුයි. අපේ ආයතන ලාභ ලැබිය යුතුයි. හැබැයි අපි ආචාර ධර්ම සමාජ වගකීමත් එක්ක ගනුදෙනුව කරන්න ඕනේ. ඔය ටික එකතු වුණාම සරල වශයෙන් කිව්වොත් අලෙවි කරන්න තියෙනවා. ඔව්. ඔබතුමා හොඳ පැත්තකට ආවා. දැන් මේ මහා පරිමාණ ව්‍යාපාර දැන් අපි ගොඩක් වෙලාවට තියෙන මාකටිං ඩිපාර්ට්මන්ට් එකක් තියෙන මහා පරිමාණ. ඇත්තටම කුඩාවටම පටන් ගන්න කෙනෙක් ඇයි මාකටිං ගැන හිතන්න ඕන? හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ඔය ප්‍රශ්නේ ඔබතුමා මම අහන්නත් ඇත්තේ සමහර විට ඔබේ ග්‍රාහකයෝ ඉන්නවා. මේ YouTube channel එක බලන. ඔබ ඔවුන්ගේ මනසත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රශ්නේ මම අහන්න ඇත්තේ. පැහැදිලිද? ඔව්. ඔව්. ඔබ හිතනවා මේ මාකටිං කරන ආයතනයක් කියලා කියන්නේ ඒ කම්පැනි එකේ ඒ ආයතනයේ ඒ කුඩා ව්‍යාපාර ඇතුලේ ලොකු ඩිවිෂන් එකක් ගැන මේ ඔළුවේ තියන් අහව ප්‍රශ්නයක් කියලා. ඕකත් ඉස්සලා කිව්වා වගේ යම් මිත්‍යාවක්. ආයතනයේ ගේට්වේ ඉන්න සිකියුරිටි මහත්මයාගේ ඉඳලා ආයතනයේ ඉහළම ඉන්න පුජ්‍යලයා දක්වා හෝ 5 දෙනෙක් 6 දෙනෙක් එකතුලා කරන කුඩා ව්‍යාපාරයක නම් අයිතිකරු ඔහු හා සම්බන්ධ වෙන අනිකුත් පාර්ශ්වයන් තුළ තිබිය යුතු ආකල්පයක් තමයි අලෙවිකරණය කියන්නේ. මේකට ලොකු පොත් කියවලා මේක සම්පූර්ණ කම්ප්ලෙක්ස් වෙච්ච මයින්ඩෙන් කරන්න වැඩක් නෙමෙයි. බේසික් මූලික දේවල්. මට හිතෙනවා ඉතින් අපි අලෙවි කළමනාකරණය ඉතා හොඳින් කරපු රටක් මේක. පසු කාලේ තමයි අපි මේ යම් අපගමනයන් වලට ලක් වෙලා තියෙන අවස්ථාවන් දිරගත්තා. ඔබතුමා ඇත්තටම පැහැදිලි කරා වගේ දැන් අපි සරලම උදාහරණයක් ගමුකෝ. මේ පොඩි ව්‍යාපාරිකයෙක් ඉන්නවා. අලුතින් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයා මේ මාකටිං කියන එක දැන් ඔබතුමා කිව්ව ඇත්තටම අර ගේට්ටුවේ ඉන්න සේවකයා ඉඳලා මේක ඇඟේ තියෙන්න ඕන කියලා. ඔව්. මේ අලුතින්ම පටන් ගන්න කෙනෙක් කොහොමද මේක මේ මාකටිං කියන එක ස්කිල් එකක් නම් මේක කොහොමද ඩෙවලොප් කරගන්නේ? පැහැදිලිවම. දැන් ඔකටත් හුඟක් ආගියුමන්ස් තියෙන මේ කතාවක් ඕක. හැබැයි
විශේෂයෙන්ම අලෙවි කළමනාකරණය සම්බන්ධ වෙච්ච ශ්‍රේෂ්ඨ ප්‍රාඥයෙක් කිව්වා විශිෂ්ට ආයතනයක සිදුවිය යුත්තේ කරුණු දෙකක් තියෙනවා. එකක් ඉනෝවේෂන් නවෝත්පාදනය. අපේ රටේ තරුණ ව්‍යවසායයක් ගත්තාම මම හිතනවා ඔවුන්ගේ බුද්ධිය ඉතා විශිෂ්ටයි. ඒක අපේ සංස්කෘතියත් එක්කන දෙයක්. නිර්මාණශීලීත්වය අපිට ආවා. මොකද අපේ මුල බැලුවම අපිට එහෙම නොවෙන්න බැරි જાතියක්. නේද? අපි ඉතිහාසය කියලා බැලුවම රජ රට කියලා බැලුවම ඒ දැනෙන වටිනාකම් එක ගත්තම අපි මේ මහ පොළේ ඉපදුනා නම් අපේ මිනිස්සුන්ගේ හැඟේක තියෙනවා. නවෝත්පාදනය තියෙනවා. එතුමා කියනවා නවෝත්පාදනයත් එක්ක ඊළඟ කාර්යය තමයි ආයතනයක සිදුවිය යුත්තේ මාකටිං. ඉනෝවේෂන් ඇන්ඩ් මාකටිං. සෙකන්ඩ් පොයින්ට් එක තමයි අපට යම්කිසි සමහර දුර්වලතාවයක් වෙන්න පුළුවන් යම් ආකල්පමේ පසුබෑමක් ආව අපිට. හැම ව්‍යවසායකයෙකුටම හැම නවෝත්පාදනයකටම මේ ලෝකේ මේ සමාජයේ වෙළඳපොළක් තියෙනවා. ඒ හේතුව තමයි අලෙවි කළමනාකරණයේ ලෝකේ පවතින්නේ මනුස්සයා තුළ අවශ්‍යතාව සහ ඕමනාව සඳහා කැමැත්තක් තියෙන තාක්කල් පමණි. ඒ කියන්නේ මනුස්සයා ඉන්නවනම් එතන නවෝත්පාදනයකට අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි අපි පටන් ගන්න ඕනේ යම් සීමා බන්ධනයන්ගෙන් තොරව. අපි ඉස්සල්ලාම මේ කුඩා ව්‍යාපාරිකයෙක් හිතන්න රුපියල් 25000ක් 10000ක් අතේ තියෙන ව්‍යවසායකයෙක් පටන් ගන්න යන ව්‍යාපාරයක්. ඔහු ඉස්සල්ලාම හිතන්න හොඳ නැහැ මට තියෙන්නේ මෙච්චරයි කියලා. හිතන්න ඕනේ මේ බාහිර පරිසරය බැලුවම මට කොහෙටද යන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අවස්ථාව ප්‍රමාණාත්මකව හිතන්න ඕනේ. අපි කියනවා what gets measured gets managed කියලා. measurement. අපි අර පැනික් වෙලා යන්න හොඳ නැහැ. අපි බලන්න ඕනේ අපේ නවෝත්පාදනයක් ගන්න පුළුවන් පිරිසක් ඉන්නේ කොතනද? මොකක්ද ඔවුන්ට නොලැබිච්ච දේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒක මේ අන්ඇතිකල් විදිහට කරන්න කියලා. එතනින් පටන් ගන්න. බාහිරින් හිතන්න අභ්‍යන්තරයට එන්න. අභ්‍යන්තරයේ මත කොටු වෙලා අපි හිතුවම වෙන්නේ අපි ව්‍යවසායකත්වයේ තිබ්බට අපිට අර නවෝත්පාදන තිබ්බට මේක කොතනට සම්බන්ධ කරන්න කියන එක පිළිබඳ අපට මේ පැහැදිලිතාවයක් නැහැ. ඔන්න ඔතන අපේ හුඟක් තරුණ ව්‍යවසායක අතරමං වෙන තැන. මම හිතන්නේ ඔබතුමා හොඳ දෙයක් ප්‍රකාශ කරා. දැන් මේ කොරෝනා ව්‍යසනය ගත්තත් එහෙනම් මේකත් එක්ක නව නිර්මාණ ගණනාවක් ආවා. නමුත් ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි මේක දැන් මාකට් වෙන්නේ නැත්තේ? ඔව්. මම හිතන්නේ ඔබතුමා කියපු හේතුව තමයි ඒකට කියන්නේ අර මාකටිං ඒක තමයි හේතුව නේද? පැහැදිලිවම. මොකද නවෝත්පාද මම දකිනවා මම රූපවාහිනී මාධ්‍ය කීපයකින් දැක්කා මට සතුටක් ආවා. අපිත් විශ්වවිද්‍යාලේ අපි ආශ්‍රය කරන තරුණ පිරිස ඔවුන් අතර මම හැම වෙලාවෙම පිළිගන්න දෙයක් තියෙනවා විරාජ් මේ qualifications and intelligence are two different things. qualification වලින්ම බුද්ධිය මනින්න බෑ. අපේ තියෙනවා ඉස්කෝලේ නොගිය මහත්මයෙක් හෝ මහත්මියක් තුලක් තියෙන පුළුවන් අපි කියන නවෝත්පාදනය. හැබැයි අර COVID-19 කාලේ හුඟක් මිනිස්සුන්ට පොඩි විරාමයක් ආව හිතන්න අපේ බේසිස් අපිට මිස් වෙච්ච දේවල්. ඒ තරුණ පිරිස මම දැක්කා හොඳට බලන්න මම ඉස්සර කියපු ප්‍රකාශයත් මේක එකයි. ඒක ගැටලුවක් තියෙනකොට බාහිර පරිසරයේ අවස්ථාවක් එනවා. අපේ ආරෝග්‍ය ශාලාවල වෛද්‍ය මහත්මීන්ට ඒ සනීපාරස ද්‍රව්‍ය පාවිච්චි කරනකොට යම්කිසි රිස්ක් එකක් තිබ්බා. ඔන්න ගැටලුවක් තිබ්බා. කෙනෙක් බැලුවා මම මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්න ඕක ඉදිරිපත් කරා රොබෝ යන්ත්‍රයක්. බොහොම හොඳයි. ඉනෝවේෂන් එක ආවා. අපි බලන්න ඕනේ මෙය අපි කියන්නේ සස්ටේන් වෙන්න ඕනේ කියලා කියනවා. ඔව්. මේක සස්ටේන් වෙන්න අපි මාකට් එක කොහෙද තියෙන්න ඕනේ. අන්න එතන අපි ශ්‍රී ලංකාවේ අපි වටිනා රටේ ඉන්න ගමන්ම අපි පොඩ්ඩක් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න ඕනේ. මේ නවෝත්පාදනයේට ප්‍රමාණාත්මක වෙළඳපොළකුත් ඕනේ. නැත්තම් ඒක සස්ටේන් කරගන්න බෑ. අපේ තරුණ ප්‍රජාවට මම විශේෂයෙන් කියන ඔබ නවෝත්පාදනය කරන්න මම ඉස්සලා කිව්වේ බාහිර ඉස්සලම බලලා ඉන්න. මේ අපි නවෝත්පාදනය කරා මේකට වෙළඳපොළක් තියෙයිද තියෙනවා නම් ඒ ප්‍රමාණය කොහොමද? මේකට තියෙන අභියෝගයන් මොනවද? අපි ඒකට අවශ්‍ය මයින්ඩ් සෙට් එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි නෙමෙයි. ඔව්. මනස හදා ගන්න ඕනේ. අද ලෝකේ ආර්ථිකයේ ලෝකේ අලෙවි කරන දුවන්නේ රිලේෂන්ෂිප් මත. අපි කියන සමාජ පාක්ෂණය කියලා සෝෂල් කැපිටල්. ඔබ නිකමට බලන්න ඔය තරුණ ව්‍යවසායක් ගත්තම තමන්ගේ Facebook එකේ ඉන්නවා නම් මම හිතන්නේ නම් කියවට කමක් නැති වෙයි. Facebook එකේ 4500ක් ඉන්නවා. ඕකෙන් 10ක් ගන්න 450. මේ 450 ඇතුලේ බලන්න 100ට තව 5ක් 225ක් මේ 225 දෙනා ඇතුලේ ඉන්න පුළුවන් ඔහුගේ මේ ප්‍රොඩක්ට් එකේ සප්ලයර්ස්ලා ඉන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකට වටිනාකම් ගන්න පුළුවන් තව පාර්ශව වෙන්න පුළුවන්. සමහර කස්ටමර්ස්ලා 20ක් 25ක් ඉන්නත් පුළුවන්. සමාජ ප්‍රාක්‍තනය සෝෂල් කැපිටල්. අපිට ලොකු සෝෂල් කැපිටල් එකක් තියෙන රටක් මේක. අපි මේක හරියට පාවිච්චි කරනවා නම් ওই නවෝත්පාදනයේට ඉඩ වෙළඳ පොලේ තියෙනවා.
ඔබතුමාට මම ඊළඟට ඇත්තටම දැන් මේ පැහැදිලි කිරීමත් එක්කම මගේ ඔළුවට ආපු එක දෙයක් තමයි දැන් ඔබතුමා මේ Nokia කියන්නේ මාකට් රිසර්ච් එකක් ගැනනේ බිස්නස් එකක් පටන් ගන්න කලින්. ඉතින් අද ව්‍යාපාර කරන්න ඉන්න ගොඩක් අය මේ මාකට් රිසර්ච් එක නැතුව අර ගට් ෆීලිංස් එකට තමයි පටන් ගන්නෙ. අපි මේ සරලම එකක් ගමුකෝ රුපියල් 15000ක් හරි 20000කින් හරි පොඩි මේ දවස්වල කෘෂිකර්මාන්තයේ ලොකු ඉල්ලුමක් තියෙනවනේ මේ ගැන දැන් මට හිතුණා මොන හරි වගාවක් කරන්න ඒක කරනවා. ඔව්. එහෙමද කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මාකට් රිසර්ච් එක කියලා මේ ලොකු ඩොකියුමන්ට් එකක් හදන එකද? මොකද්ද මේ මාකට් රිසර්ච් කියලා කියන්නේ? සරලව අපිට මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක කරන්න බැරිද? සාමාන්‍ය සරල මිනිස්සුයෙකුට මේ වැඩේ ඉතාම හොඳින් කරන්න පුළුවන් සංකීර්ණ මිනිස්සුෙකුට වැඩි. මම කිව්වේ ඒකයි. සංකීර්ණ මිනිස්සයාට තියෙන අවාසනාව තමයි Taman දන්නේ නැහැ කියලා දන්නේ නැතිකම. ඒ ඔක්කොම දන්නවා හිතනවානේ. ඔව්. ඒක නෙවෙයි නෝ. සරලව හිතුවම අපිට පේනවා මේ එක. මම ඔකට කිව්වොත් එහෙම ඔබ මාකට් රිසර්ච් කෙනෙක් වෙන්න ඔබම කරන්න අවශ්‍යත් නැහැ. ඒකට වෙන ආයතන තියෙනවා. හැබැයි හිතන්න කුඩා ව්‍යාපාරිකයෙකුට තමන් ඒක අවුට්සෝස් කරන්න බෑනේ. බෑ. අනිවාර්යයෙන්ම. මම ඒක කිව්වේ උන්ට තියෙනවා කියලා මේ සෝෂල් කැපිටල්. සමාජ ප්‍රාග්ධනයක් තියෙනවානේ. මේ සමාජ ප්‍රාග්ධනය ඇතුලේ අපට පුළුවන් වෙන කුඩා තැනකින් අපි කියනවා මේ හැම දෙයකම you must start from somewhere else. අපි ස්ටාර්ට් කරාම තමයි ඊළඟ අවස්ථා ස්ටෙප් 2 ස්ටෙප් 3 අපිට පේන්නේ. නමුත් අපි මම හිතන ප්‍රොඩක්ට් එක හදනවා කියන එකෙන් ගියොත් අපේ ව්‍යවසායකයෝ හුඟක් අනාථ වෙනවා. මගේ නිර්මාණශීලීත්වය බලන්න මගේ නිර්මාණශීලීත්වයට ප්‍රමාණාත්මක වෙළඳපොළක් තියෙද කියන එක. එතන තමයි මාකට් රිසර්ච් කියන එක තියෙන්න ඕනේ. අද මාකට් රිසර්ච් කියන එක මම කියනවා මේ අද හෙට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයෙකුට ලොකු ප්‍රාඥාවක් වියදමක් දරන්න බෑ මාකට් රිසර්ච් කරන්න. හැබැයි අද අපි කියන මේ ෆින්ගර් ටිප් ඩිස්ටන්ස් එකකින් අපිට ඉන්ෆර්මේෂන් තියෙනවා. ඔව්. ඉතින් ඔබ පාවිච්චි කරන ඔබේ සෝෂල් මීඩියා එක ගන්නකො රිසර්ච් එකේ බේස් එක විදිහට ඉවරයි. right? අද අපි බලන්න මට සමග මේක මම හිතන්නේ මේ මාධ්‍යයෙන් කියන එකත් හොඳයි මට වකිමුත් තියෙනවා කියන්නේ අපේ හුඟක් මිනිස්සුන්ට සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම පිළිබඳව ඩිසිප්ලින් එකක් නැහැ. මට හිතෙනවා මේ සමාජ මාධ්‍ය ඔවුම පාවිච්චි කරනවා කියලා. අපි කල යුත්තේ අප සමාජ මාධ්‍ය පාවිච්චි කොට අපේ අවශ්‍යතාවයන් අපේ අවකාශයන් තේරුම් ගැනීම කරන්න ඕනේ. අපේ ලංකාවේ ඉන්නේ සෝෂල් මීඩියා යූසර්ස්ලා. හැබැයි හුඟක් රටවල ඉන්නවා සෝෂල් මීඩියා ව්‍යවසායකයෝ ඔන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවා. සෝෂල් මීඩියා එකකින් අපිට පුළුවන් නම් බිහි කරන්න ව්‍යවසායකයෝ අන්න එතන අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. සෝෂල් මීඩියා එකම කියන්නේ අලෙවි කරන පරිශ්‍රණයක් කරන්න අවශ්‍ය ඩේටාබේස් එක තියෙන තැන. ඇයි අපි වේදන් කරන්න ලකෝ? එතනම උත්තරේ තියෙනවානේ. ඔබ අද සෝෂල් මීඩියා එකේ පෝස්ට් 20ක් දානකොට බලන්න එකක් දැම්මද කියලා තමන්ගේ ආර්ථික හදාගන්න. තමන්ට අවුරුදු 5කින් මේ ලෝකේ වෙන්නේ මොන වගේ ව්‍යාපාරික ප්‍රවණතාවයක්ද කියන එක ඇහෙන්න අවශ්‍ය කමෙන්ට්ස් දැම්මද බලන්න. මම ඒකයි කියන්නේ. Don't let social media to use you. But you use the social media. ඉතින් අපේ ලංකාවේ මට හිතෙනවා social media users නෙමෙයි අපිට ඉන්න ඕනේ. social media entrepreneursලා. ව්‍යවසායකයෝ ඉන්න ඕනේ. එතන මම කියන ඔය අපේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා විතර. Information means intelligence research. අපි information තියාගෙන ඇයි අපි research දන්නේ නැහැ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තේ කියලා අපි හිතන්න අවශ්‍ය නැහැ. මම එකකේ පැනික් වෙන්න බෑ කියලා. එතන තියෙන උත්තරේ information තියෙනවා නම් ඔබට රිසර්ච් ෆයින්ඩින්ග්ස් හොයාගන්න පුළුවන්. එතනින් පටන් ගමු. හරි. අපි ඊළඟට එමු ඇත්තටම මේකේ ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං මේ යන විදිය. ඒ කියන්නේ මේ මම හිතන්නේ බලන්න ඔබටත් අලුත් දෙයක් හිතන්න මේ වෙලාවෙත් අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඔබතුමා ඇත්තටම ගොඩක් වෙලාවට මේක කතා කරේ භාණ්ඩයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ ඕනම් ප්‍රොඩක්ට් මේ භාණ්ඩයක් ගුඩ් එකක් කොහොමද සර්විස් මේ මාකට් කරනකොට මොනවද බලන්න ඕනේ. ඉතින් මේක සර්විස් එකක් ගමු. අපි දැන් අපි අද ගත්තොත් අන්තර්ජාලය හරහා හරි ගොඩක් වෙලාවට සර්විස් ප්‍රොවයිඩර්ස්ලා තමයි ඉන්නේ. අපි ගත්තොත් මේ 5 වගේ සයිට් එකක් ගත්තත් ගොඩක් වෙලාවට සර්විස් දෙන්නේ. මේ සර්විස් එක දෙනකොට අපිව මාකට් කරගන්න එක ගොඩක්ම වටිනවා. විශේෂයෙන්ම ලෝකෙට මාව මාකට් කරගන්නකොට. මගේ බ්‍රෑන්ඩ් එක වුණත් මාකට් කරලා ඒක වටිනවා. මොකද්ද සර්විස් එකක් මාකට් කරනකොටත් මම බලන්න ඕන. අර කරුණු ටිකමද? පැහැදිලිව මෙහෙම. දැන් අපි ඔය අලෙවි කළමනාකරණේ මූලිකාංග දිහා බැලුවාම ප්‍රොඩක්ට් මාකටිං, සර්විස් මාකටිං කියලා පැහැදිලිව බෙදීමක්, ඩිමාර්කේෂන් එකක් තිබ්බා. ඒන් තමයි මේ 4Ps 7Ps කියලා ආවේ. ඒ කාලේ. ඒ කාලේ. සමහරව මේ කාලේ තමයි ඉගෙන ගන්නේ. හැබැයි ඊට එහා ගිහපු ලොකු කතාවකුත් තියෙනවා. 4Ps 7Ps හොඳයි. හැබැයි it is not everything in marketing.
ඒක මං කිව්ව අර වෙන ප්‍රවේශ තුනක් ඔය මේ මාකටිං සම්බන්ධයෙන්. සර්විස් එකකදී වැදගත්ම ප්‍රස්තුතය වන්නේ මං කියන හැම වෙලාවෙම ප්‍රොඩක්ට් එකක් හෝ වේවා සර්විස් එකක් හෝ වේවා මිනිහෙක් මිනිස්සෙක් ප්‍රොඩක්ට් එක ගන්න අපි කියනවා වටිනාකම් ප්‍රස්තුතය වැලියු ප්‍රොපොසිෂන් එකක් තියෙන්න ඕනේ. ඔබ රුපියල් 100ක් දීලා ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් ඔබ 100ක් හෝ අඩුම 100ට එහා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය මානසික අනුදෙනුවක්. සාමාන්‍ය දෙයක් ඕක. ඒතර ප්‍රොඩක්ට් එකකින් අපට සියල්ල දිය හැකිද? එතන ප්‍රශ්නයක් තියෙනවා. අලෙවි කළමනාකරණේ අපේ ගැමියාගේ අපේ සම්ප්‍රදායික මුදලාලි මහත්මයාගේ ක්වොලිෆිකේෂන් නැති වුණාට ඔහුගේ චරිතය තිබ්බා. නේ? ඉස්සර පොළට ගියාම අපි වට්ටක්ක කිලෝවක් කපනකොට ඒ මුදලාලි මහත්මයා වට්ටා කිලෝවක් කපලා දෙන අතරේ ඒක උයන විදියත් ඒ ගන්න ගෘහණියට කියන ගමන් තමයි කරේ. ඒ මොකද්ද? ප්‍රොඩක්ට් ප්ලස් සර්විස්. හැබැයි දැන් අපේ සර්විස් ස්ටෑන්ඩඩයිස් කරලා තියෙනවා. ඔබ ෆාස්ට් ෆුඩ් චේන් එකට ගියාම ඔබ එතනට යන්නේ ආහාර මිලදී ගැනීමට වැඩිය පොඩි එන්ටර්ටේන්මන්ට් එකක්. අපි කියන්නේ මේ චේන්ජ් එකකට යනවා කියලා. එහෙනම් ඔබ එතනින් කියලා ගත්තේ ප්‍රොඩක්ට් එකත් එක්ක ඉන්ටැන්ජිබල් දෙයක්. ඒ කියන්නේ සර්විස් එකක් ගත්තා. එහෙනම් අද මම කියනවා ලෝකේ කිසිම අවස්ථාවක හොයාගන්න බෑ 100% සර්විස් කියලා හෝ 100% ප්‍රොඩක්ට් කියලා දෙයක් හොයන්න බෑ. හිතන්න ඔබේ YouTube නාලිකාව. ඕක ප්‍රොඩක්ට් එකද සර්විස් එකක්ද? සර්විස් එකක්. සර්විස් එකක් කියලා ඔබ කියනවා. ඔව්. ඕකේ ප්‍රොඩක්ට් එකක් නැද්ද? තියෙනවනේ. තියෙනවා අනිවාර්යෙන්. මේ සාකච්ඡාව ගත්තොත් එහෙම මම කියන පුජ්‍යලයා හෝ ඔබ කියන පුජ්‍යලයා පිළිබඳව මිනිස්සු යම් තීරණයකට එන්නේ අපි දෙන වචනත් එක්කම අපිව ගැනත් එනවනේ යම් කිසි නිගමනයකට. ඔව්. පැහැදිලිද? හිතන්න මම දැන් ඔබතුමා මාව ඉන්ට්‍රොඩියුස් කරා මේ අලෙවි කළමනාකරණ ශාස්ත්‍රයේ යම් කිසි දෙයක් දන්න කෙනෙක් විදියට. යම් කිසි දෙයක්. පොඩි දෙයක් දන්න මිනිස්සෙක්. හැබැයි මම කියන දේ ඔබ පිළිගන්නේ නේද? මගේ නම ඉස්සරහින් තියෙන ටයිටල් එක. මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඔහු වැඩ කරන්නේ විශ්වවිද්‍යාලේ. දැන් මේකේ මොකද්ද? මිනිස්සුන්ට ට්‍රස්ට් එකක්. එහෙනම් මිනිස්සු ඉස්සෙල්ලාම අපි දෙන්නම සර්විස් එකනේ මේ කරන්නේ. අපි ඉස්සෙල්ලා මිනිස්සයා අපේ වචන වලට කලින් බිලීව් කරේ මොකද්ද? අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක. එහෙනම් සර්විස් එක පළමු සාධකයේ විය යුත්තේ මම ඒක ඉස්සෙල්ලා කිව්වේ මේ ඔබේ අලෙවි කළමනාකරණයේ පළමුවෙන්ම හිතන්න ඔබේ අභ්‍යන්තර පාරිභෝගිකය කියලා. ඔව්. එහෙනම් සර්විස් මාකටිං වල පළවෙනිම කාරණේ විය යුත්තේ ඒ සර්විස් එක පාරිභෝගිකයාට ලබා දෙන පුජ්‍යලයා. people branding is a must. right? අපි ඔකට කියනවා brand citizenship behavior කියලා. දෙතෙන්ද ඔබ තියෙනවා කියලා යම් කිසි බ්‍රෑන්ඩ් එකක්. මේ බ්‍රෑන්ඩ් එක කියන අපි හිතමු මේක බැංකුව ආයතනයක් කියලා. ඔබ අපේ බැංකුවට ආවොත් අපි ඔබට ලබා දෙනවා මෙන්න මේ වගේ සර්විස් එකක් කියලා අපි දාන ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඔව්. මම බැංකු 5ක් පහු කරගෙන උතන්ට එන්නේ. මගේ ඔළුවේ දුවන පින්තූරය සමහරට පොලේ වැඩි ඇති. මට හොඳ සර්විස් එකක් දෙයි කියලා. හැබැයි ඇඩ් එක දැම්මේ හෙඩ් ඔෆිස් එකකින්. කස්ටමර් යන්නේ කොහාටද? ළඟම තියෙන බ්‍රාන්ච් එකට. එහෙනම් මේ ඒ බ්‍රෑන්ඩ් එක මට ෆීල් වෙන්න කාගෙන්ද? හෙඩ් ඔෆිස් එකකින් නෙමෙයිනේ. ඒකේ CEOත් නෙමෙයි. මම ගිහිල්ලා ඉස්සල්ලාම අඩිය තිබ්බ තැන මට ඒක සිකියුරිටි මහත්මයා මට ආචාර්ය අයබෝවන් මහත්තයා හරි good morning මහත්තයා මොකද්ද? brand citizenship behavior. අපේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රොමිස් එකට ඔබේ සේවකයා ජීවත් කරවිය යුතුයි. අපි ශ්‍රී ලාංකික පුරවැසි බව කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ලෝකේ හැමෝම කියනවා ලංකාවේ මිනිස්සු හරි හොඳයි. එහෙනම් එයාපෝට් එකේ පහින තැන ඉඳලම අයබෝවන් කියලා පිළිගන්න තැන ඉඳලම ඒ people branding යන්න ඕනේ. ඒක මොකද කිව්වේ brand citizenship behavior. එහෙනම් සර්විස් මාකටිං වලදී මම කියනවා ඔබේ සේවකයා කියන වටිනාම සජීවී සාධකය සන්නම්කරණය නොකර සර්විස් බ්‍රෑන්ඩින් කරන්න එපා. හැබැයි ඔබට තර්කයකුත් තියෙනවා. දැන් මේ අන්තර්ජාලය ඔස්සේ කරනකොට people නෑනේ. ඔව්. ඒ මෙතන. හිතෙනවා. එතකොට people branding කියන්නේ මොකද්ද? අපි උඩ කියන මේ source branding. දැන් මේ හිතන්න මේ YouTube channel එක ගත්තා මේ YouTube channel එක කරන්නේ කවුද? මේගොල්ලන්ගේ පසුබිම මොකද්ද? මේගොල්ලන්ට මේ YouTube channel එකේ දුන්න comments මොනවද? මම කියේ co-create කරනවා කියලා. අන්න එතනින් තමයි ඔබේ service එක brand වෙන්නේ. මේ හැමතැනම මොකද්ද වෙන්නේ නා? service branding ගත්තම අපේ සම්බන්ධ කළ යුතු කරුණු දෙකකට. එකක් තමයි information අනික තමයි emotion. මිනිස්සු තමන්ගේ නිෂ්පාදිතය තමන්ගේ සේවාවත් එක්ක දක්වන emotional bond එක. අපි මම හරිම branding term එකම කිව්වොත් එහෙනම් brand love කියලා කියනවා. emotional engagement.
මට මේ බ්‍රෑන්ඩ් එක හම්බ වෙනකම් මගේ ඒ පර්චේස් කරන එක මම කල් දානවා අවුරුද්දකට හරි මට ඒකමයි ඕනේ කියලා. සමහරට ඒක පාරිභෝගික තාර්කිකත්වයේ සම්බන්ධ ගැටලුවක් වෙන්නත් පුළුවන්. හැබැයි එතෙන්ට අද සර්විස් බ්‍රෑන්ඩ් කියන එක යනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මම මේ පණිවිඩ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ට දෙන්න ඕනි. ඔව්. සර්විස් බ්‍රෑන්ඩින් කරනවා නම් මේකේ ඉන්නේ 5 දෙනෙක් වෙන්න පුළුවන්. ඉතා කුඩා ආයතනයක් වෙන්න පුළුවන්. පළවෙනිම දේ තමයි ඔබේ සේවකයාගේ ක්වොලිෆිකේෂන්ස් නොව. ඒ සේවකගේ ඇටිටියුඩ් ආකල්පය හදන්න ඕනේ. පැහැදිලි. මේ ආකල්පෙන් තමයි එන මනුස්සයාකට මනුස්සකම අපි අර ඉමෝෂනල් එන්ගේජ්මන්ට් බ්‍රෑන්ඩ් ලව් එක ෆීල් වෙන්නේ එතනින්. මට ඒ සන්නම් මෙතන ප්‍රෝග්‍රෑම් එක කියන්න බෑ. ලෝකේ අති ප්‍රසිද්ධ යම් යම් රටවල නම් තාම අසාර්ථක වෙනු පාතිනවා කියලා අහලා තියෙනවා කොෆි ෂොප් බ්‍රෑන්ඩ් එකක්. මේගොල්ලෝ කියනවා we are not in the business of selling coffee but the way we serve the coffee කියලා. ඒක මොකක්ද උගේ සේවාල විකරණේ ප්‍රස්තුතිය? අපේ කොෆි ෂොප් එකට පාරිභෝගික කෙනෙකුනේ කෝපි එකක් බොන්න නෙමෙයි. අපේ මිනිස්සු දෙන හෘදයාංගම සර්විස් එක භුක්ති විඳින්න. ඒ මොකක්ද? ඉමෝෂනල් එන්ගේජ්මන්ට් එක. ඉතින් මමත් යෝජනා කරන අපේ මහා පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ වෙන්ඩ ඉන්න කට්ටියට මේ සර්විස් බ්‍රෑන්ඩින් කියන එක කරනකොට අපි ගාව තියාගන්න ඕනේ මූලික මිනිස් වටිනාකම් කීපයක් විතරයි. මම ඒක නම් මගේ අත්දැකීම් දැකලා තිනවා. මම සාමාන්‍යයෙන් මම පාරිභෝගික විදිහට මම මේ IT වෙනුවෙන් කතා කරලා තියෙනවා. නේ? ඕනම සර්විස් අපේ ආයතනයේ ගියාම පළවෙනි දේ මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මං කියන්නේ පාරිභෝගිකයා බලාපොරොත්තු වෙනවා කියලා to be treated as a god. No point. මොකද ඒල බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සෙක් විදියට. මම එතන විනාඩි 10ක් 15ක් මට ඉතුරු කරගන්න පුළුවන් නම් අන්න මං සම්බන්ධ කරන ටෙක්නොලොජි එකට. පාරිභෝගිකයා හරිම සන්තෝෂයි එතනට යන්නේ. එහෙනම් ඔබේ YouTube නාලිකාවේ මම පොඩි ඉල්ලීමක් කරනවා. මෙන්න මේ සාකච්ඡාව විතර නෙමෙයි. තව සාකච්ඡා 10ක් 15ක් හරි කර කමන්නේ. අපේ ව්‍යවසායකයාගේ ආකල්පය හදන්න ඕනේ. ආකල්ප හදනවා කියලා මේ ලොකු පොත් 50ක් 60ක් කියවන්න ඕනේ. අපේ තිබ්බවවා. මේක අපේ තරුණයන්ට දෙන්න ඔබ පාරිභෝගිකයා කියන මනුස්සයා දිහා මනුස්සයෙක් විදිහට බලන්න. විශ්වාසය ගොඩනගන්න. බැරි නම් බෑ කියන්නේ. ඒත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කියන විදියක් තියෙනවා. We have words but we don't have communications. හොඳ බලන්න. නේද? ඔව්. අපි හුඟක් වචන පාවිච්චි කරන හැබැයි අපි කමියුනිකේට් කරන්න දන්නේ නැහැ. sannivedana අපි ගාව නැහැ. මේ sannivedana කියන එක වෙන්නේ සර්විස් වලදී ඒ සර්විස් එක හා සම්බන්ධ සේවකයාගේ වචනෙන් නෙමෙයි. අපි කියන බොඩි ලැන්ග්වේජ් එකෙන් කියන. ඔබ රාජයේ හෝ පෞද්ගලික ආයතනයක හෝ ගියාම ඒ කියන සේවක මහත්මයෙක් හෝ මහත්මයක් ඔබට good morning හෝ ආයුබෝවන්ම කියන්න ඕනේ නැහැ. මොහොනේ ඉරියව් වලින් කියන්න පුළුවන් you are welcome sir කියලා. අපි කීයක් කරනවද? එහෙම වුණාම ප්‍රොඩක්ට් එකේ අඩුපාඩුවක් තිබ්බත් ඒ සර්විස් එකෙන් අපි හිත හදාගෙන යනවා. අනිවාර්යයෙන්. මේ ඔබේ කුඩා ව්‍යාපාරික ආයතනයේ මම යෝජනා කරනවා මේ කම්ප්ලේන් බොක්ස් දාන්න එපා. එතකොට මට හිතෙන්නම කම්ප්ලේන් එකක් ලියන්න. දාන්නකෝ අදහස් හා යෝජනා කියලා. මම කියේ මොකද්ද? ඔබේ ව්‍යාපාරය අපි කියන කෝ-ක්‍රියේට් වෙන්න ඕනි කියලා. කවුද කෝ-ක්‍රියේට් කරන්නේ? ප්‍රජාව, පාරිභෝගිකයා. ඔවුන්ගේ අදහස් තමයි ඔබේ ව්‍යාපාරයේ හොඳම රිසර්චර්ලා දෙන්නෙක් ඉන්නවා. ඔබේ ව්‍යාපාරයේ හොඳම රිසර්චර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔබේ සේවකයා. ඔහු තමයි පල්ලෑ මට්ටමේ සේවක මහත්මයා තමයි මේ විවිධ පරිසරයන්ගෙන් එන පාරිභෝගිකයා හා සම්බන්ධ වෙන්නේ. ඔව්. ඔබට නොමිලේම පරිේශන සම්බන්ධ ඉන්පුට්ස් දෙන එක්කන කවුද? නොමිලේම. සමහරට ඒවට සැර වැඩි කස්ටමර් කම්ප්ලේන්ට්ස්. හැම වෙලාවෙම හිතන්න කස්ටමර් කම්ප්ලේන්ට්ස් කියලා කියන්නේ රිසර්ච් ෆයින්ඩින් එකක් විදියට. ඔබේ ව්‍යාපාරයේ හැදෙන්න ඕන අඩුපාඩු මොනවද කියලා හොයන්න ලක්ෂ ගණන් රිසර්ච් කම්පනීස් වලට දෙන්නේ නැතුව මේ කස්ටමර් කම්ප්ලේන්ට්ස් ටික දේශ සහගතව කියවන්න එපා. අපි කියන්නේ කන්ස්ට්‍රක්ටිව් රීඩින්. මේ කියවන්න. රයිට්? දැන් මගේ ලෙක්චර් එකේ මාක අඩුපාඩුවක් තියෙනවා නම් ළමයෙක් ලියනවා කමෙන්ට්ස්. මම බලන්න මේ කමෙන්ට් එකේ මට හදා ගන්න පුළුවන් දෙයක් තියෙනවද? සමහරට ඒ කමෙන්ට් එක මට අදාළද? ඒකත් බලන්න කමක් නැහැ. ඉතින් මම කියනවා ඔබේ ව්‍යාපාරයේ නොමිලේම ඔබට පරිේශන සපයනවා දෙන්නේ. ඔබේ ෆ්‍රන්ට් ලයින් එම්ප්ලොයිස්ලා සර්විස් මාකටිං වලදී නම්
අනිවාර්යයෙන්ම ඔබේ ෆ්‍රන්ට් ලයින් එම්ප්ලොයිස්ලා තියන්න හරි මොරල් එකේ ඔවුන්ට විශේෂත්වයක් දෙන්න. ඔබේ පාරිභෝගික කම්ප්ලේන්ට්ස් බොහොම අපි කියමු කන්ස්ට්‍රක්ටිව් විදියට කියවන්න. ඒක රිසර්ච් මේ තියෙන්නේ. ඒකෙන් අපිට හැදෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔබතුමා ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩින් ගැන කතා කරා. ඒ වගේම මේ PR එක people relationship එක ගැන කතා කරා. බ්‍රෑන්ඩින් එකයි ඒ කියන්නේ අපි පුද්ගලික ගමුකෝ. දැන් ඔබතුමා කිව්වා වගේ ඔබතුමා කියපු මේ වචන විශ්වාස කරන්නත් මේ PR එක බලපානවනේ. මේ කතා කරපු දේවල් ඒ වගේම බ්‍රෑන්ඩින් එක. මේ අපි මේ බ්‍රෑන්ඩින් එක හදාගන්නේ සහ මේ අපි මේ මිනිසුත් එක්ක කොහොමද මේ ලින්ක් එක හදාගන්නේ සහ බ්‍රෑන්ඩින් එක අපි පුද්ගලික විදිහට කොහොමද හදාගන්නේ? ඔව් මම දැන් ඔබ මේ කියන්නේ අපි දන්න වචනේ හුඟක් බහුලව පාවිච්චි කරන වචන පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක. ඔව් නේද? අනිවාර්යයෙන්ම පර්සනල් බ්‍රෑන්ඩින් එකට කොටස් දෙකක් ඔව්. ඒක තමයි පර්සනල් බ්‍රෑන්ඩ් කමියුනිකේෂන් එකයි. පර්සනල් බ්‍රෑන්ඩ් ඉක්විටි කියලා එකක් තියෙනවා. අපි කියනවා මේ ඔබ පුද්ගලික විදිහට ගත්තාම ඔබ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් මමත් පර්සනල් බ්‍රෑන්ඩ් එකක්. හැබැයි අපි දෙන්නම හිතන්න ඕනේ අපිව බ්‍රෑන්ඩ් එකක් විදිහට පිළිගන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා. අමරදේව මහත්මයාගේ කටහඬ කොච්චර ඈතින් ඇහුණත් අපිට මේ නිකම්ම නම ඔලුවට ඇවිල්ලා ඉවරයි. ඒ මොකද එතුමාගේ අහන්නේ අපි වොයිස් එක නෙමෙයි. එතුමාගේ අපි අහන්නේ බ්‍රෑන්ඩඩ් වොයිස් එක. එහෙනම් ඔබ කියනවනම් මම මෙන්න මේ දේ තමයි මගෙන් දෙන ඉම්පැක්ට් එක කියලා ඔබ ඒ ඇතුලේ විශිෂ්ටය බවට පත් වෙන්න ඕනේ. ඔබ විශිෂ්ටය නොවි කියන්න බෑ මම තමයි එකට ඉන්න හොඳම පුජ්‍යලයා කියලා. පෞද්ගලික මම හිතන දේ තමයි අපි යමක් කරාම ඒක ලෝකෙට කියන්න ඕනේ. හැබැයි සමහර දේවල් තියෙනවා අපි යමක් කරාම ඒක ලෝකෙට කියන්න ඕනේ. ඒ හරහා තව 1000ක් හදන්න පුළුවන් නම්. අන්න එතනදී නිර්ලෝභී විදියට තමන් කරපු දේ කියලා ඒකේ තියෙන වටිනාකම සමාජගත කරලා ඒකින් තමන්ට ඉමේජ් එකක් හැදුනට මම කියන්නේ වැරද්දක් තියෙනවා කියලා. මොකද ඔබ තව ලොකු ඉම්පැක්ට් එකක් ධනාත්මක බලපෑමක් සමාජයට රටට සංස්කෘතියට කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉම්පැක්ට් එක්සලන්ස් කමියුනිකේෂන්. You become a personal brand. හරි. අතරම මේ පර්සනල් බ්‍රෑන්ඩින් වලදී ඔබතුමා කිව්වනේ මේ සෝෂල් මීඩියා ගොඩක් වැදගත් කියලා. දැන් මේ සෝෂල් මීඩියා ගත්තොත් එහෙම අපේ ඇත්තටම YouTube channel එකේ මම ඇනලිටික්ස් බැලුවාම අපේ 150 ගානකට වඩා 60ක් විතර අපේ ඉන්නේ 18යි 24 අතර. ඔව්. එතකොට ඊට පස්සේ 130ක් වගේ ප්‍රමාණයක් තමයි එතනින් එහා ඉන්නේ. එතකොට මේ දත්තත් එක්ක බැලුවාම මේ වැඩිපුරම Facebook එහෙම නැත්නම් YouTube මේව බලන්නේ තරුණ කට්ටිය. ඔව්. මේගොල්ලෝ කොහොමද දැන් අතර අපික සෝෂල් මීඩියා ගොඩක් තියෙනවානේ. FB තියෙන්න පුළුවන්, Instagram තියෙනවා. දැන් බහුතරයක් Instagram පැත්තට යනවා. YouTube එකක් තියෙනවා. දැන් මේ කොරෝනාත් එක්ක YouTube channels ගොඩාක් මේවා වෙලා තියෙනවා. මේකත් එක්ක කොහොමද මේ සෝෂල් මීඩියා හරියට බිස්නස් එකට යූස් කරගන්නේ? හරි. මම ඉස්සෙල්ලා කිව්වා මම හිතන්නේ යම්කිසි පදනම මගේ උත්තරේ කලින් කියවුණා අපිට. බිස්නස් එකක අපට මිල කරලා හෝ යම් රේඛාවකින් වෙන් කරන්න බැරිම තැන තමයි contacts කියන එක. රිලේෂන්ෂිප් කියන එක. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා අනිත් පැත්තට මම කිව්වොත් මම කිව්වා ලංකාවේ මිනිස්සු සෝෂල් මීඩියා යූසර්ස් නෙමෙයි වෙන්න ඕනේ. සෝෂල් මීඩියා ඔන්ටර්ප්‍රනර්ස්ලා ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. අපිට ගොවි මහත්වරු ඉන්නවා. අපිට දීවර මහත්වරු ඉන්නවා. හැබැයි දීවර ව්‍යවසායකෙක් නෑනේ. ඇයි ශ්‍රමිකයා ව්‍යවසායකෙක් වෙන්නේ නැත්තේ ඇයි? ශ්‍රමිකයෙක් ව්‍යවසායකෙක් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඔහුට නිර්මාණශීලීත්වයේ නවෝත්පාදන සහ වැදගත්ම දේ තමන්ගේ ගනුදෙනු සිදු කළ යුතු ප්‍රජාව මාකට් එක හොයාගන්න තොරතුරු නැහැ. ඉන්ෆර්මේෂන් නැහැ. එහෙනම් අද අපි ගත්තොත් එimhe ගල් යුගයේ කාර්මික යුගය කියලා අපි හුඟක් යුග වලට ඇවිල්ලා යම් කාලේ අපි කතා කරා now we are in the era of information era. දැන් information era එකත් පන්නලා ගිහලා තියෙන්නේ මොකද්ද? knowledge era. අපි අද කතා කරනවා artificial intelligence ඔක්කොම හැබැයි ප්‍රස්තුතේ knowledge එකනේ. එහෙනම් information and knowledge කියන දෙක බොහොම ළඟින් යන දෙකක්. සාධක දෙකක්. information 10ක් අස්සේ මේ 10 ඇතුලේ අපට ඔබතුමා යූස් කරලා හරි වචනේ ඇනලිටික්ස් කියන එක. විශ්ලේෂණාත්මක බැලුවම තොරතුරු අස්සේ මොකක්ද තියෙන්නේ? knowledge එක තියෙන්නේ. knowledge එක කියන්නේ how to do it කියන එකට අමතරව මට හිතෙනවා how to do it better කියන එක. මොකද ලෝකයේ අද තියෙන තාක්ෂණික නැඹුරුතාවයේ විද්‍යාත්මක නැඹුරුතාවයත් එක්ක completely innovation කරන්න තියෙන අවකාශයන් අඩු වෙලා ඇති. හැබැයි තියෙනවා මේ අපි හදපු innovation එක ඇතුලේ
සංස්කෘතික වශයෙන් සමාජ වශයෙන් රටවල් වශයෙන් ඔකේ ඇඩප්ටේෂන්ස් තියෙන්න පුළුවන්. අඩු ගන්න අපිට ඒ පැත්තේ හිතන්න පුළුවන්. දැන් මේ ඔක්කොම කරා කිමු. මේක කරලා අපි කියන්නේ බිග් ෂොට් එකක් ප්ලේ කරනවට වැඩිය මට හිතෙනවා හරිම මේ රිලෙවන්ට් ෂොට් එක ප්ලේ කරන හරි බිස්නස් වලදී. රිලෙවන්ස් කියන එක හරි ප්‍රජාව අඳුන ගන්න තමයි මෙන්න දැන් තියෙනවා ඇනලිටික්ස් තියෙනවා. හරියට පාවිච්චි කරලා මේ ඔබ දකින්නේ කන්ටැක්ට්ස් නෙමෙයි මේ දකින්නේ නොලෙජ් ඉන්පුට්ස්. ඔබ කිව්වා අවුරුදු 18යි 24යි පිරිස 100ට කීයක් ඉන්නවද? 50කට වඩා ඉන්නේ ඒගොල්ලෝ. අපි කියන 150 කියලා. එතකොට අපි හිතනවා අපේ ශ්‍රී ලංකාවේ පොරවැසියෙක් ගත්තම අවුරුදු 18න් ඉහා ලීගල් අපි ගත්තොත් නීත්‍යානුකූල පතනමක් තියෙන ගත්තොත් 18යි අපි හිතමු අවුරුදු 70යි කියලා. 18යි 70 අතර පිරිසෙන් 18යි 24 දක්වා පිරිස ඉන්නවා 150. ඒ කියන්නේ ලංකාවේ ව්‍යාපාරික පරිසරය ගත්තත් පාරිභෝගික පරිසරය ගත්තත් ඩිසිෂන් මේකර්ස්ලා තව අවුරුදු 5කින් මේගොල්ලෝ තීරණ ගන්නවා. ඔව්. ඉතින් ඔබ හරි වාසනාවන්තව ඔබ YouTube එක එච්චර පිරිසක් ඉන්නවනේ. දැන් ඔබ කරන්නේ මේ 150 ඇතුළේ හොයාගන්න නොලෙජ් හොයාගන්න. මෙයාලගේ ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේ අවුරුදු 18 මනුස්සයා හිතන්න විම තමයි ඇනලිටික්ස් කියන්නේ. මේ අවුරුදු 18 ඉන්න පරිශීලකයන් තව අවුරුදු 3කින් දෙන කමෙන්ට්ස් වල ඔබ වෙනසක් දකින්න පුළුවන්. දැන් හුඟක් මේ පාවිච්චි හරි ෆැන්සි කමෙන්ට්ස්. ඔව්. ඔබ දකින්න පුළුවන් මේ ඒ පිරිසම තව අවුරුදු 2-3ක් ගියාම දැන් ෆැන්සි කමෙන්ට් දැන් පොඩි දෙනවා. පොඩි අර තාර්කිකත දේවල් දෙනවා. සමහර වෙලාවට ඉමෝෂන්ස් මොරල් වලට දෙනවා. ඔන්න දැන් මේ මනුස්සයාගේ ජීවන රටාව වෙනස් වීම තමයි මේ පෙන්වන්නේ. හරි. ඒ දෙන වෙනස් වීම වලින් ඔබට හිතන්න පුළුවන් ඔබ ඔබේ ව්‍යාපාරයක් ගත්තොත් ඔබට තියෙන ලොකු ව්‍යාපාරයක් තොරතුරු විකිණීමේ ව්‍යාපාරයක් මේ දැන් තියෙන්නේ. මේ කන්ටැක්ට්ස් ටික you can market. ඔබට හරියට ඇනලයිස් කරන්න පුළුවන් රයිට් මං ගාව ඉන්න ලංකාවේ තරුණ පිරිසෙන් 100ට මෙච්චර ප්‍රමාණයක් ඔවුන්ගේ බිහේවියර්ස් මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔබ ෆැෂන් ප්‍රොඩක්ට්ස් හදනවා නම් මෙන්න ඔවුන්ගේ බිහේවියර් හැදෙන විදිය මං කියනවා ඉතින් පුළුවන් නම් නොමිලේ දෙන්න කියලා ව්‍යවසායෙන් හදන්න මං දන්නේ කොච්චර සාර්ථක වේද කියලා. මං කිව්වා ඔබට වැදගත් වෙන්නේ ව්‍යාපාරයක් විදිහට කන්ටැක්ට්ස් හදාගන්න කන්ටැක්ට්ස් තව හිතන්න ආහාර පාන අලෙවි කරන ව්‍යාපාරික මහත්මියෝ දෙන්න පුළුවන්. මෙන්න තරුණ ප්‍රජාව ආහාර පාන සම්බන්ධයෙන් දරන අදහස්. වැදගත්ම දේ තමයි හිතන්න යම්කිසි ආයතනයක් අන්ඇතිකල් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා ඒක රියැක්ට් කරේ මෙන්න මෙහෙමයි. එහෙනම් මෙන්න මේ දේවල් කරනකොට මෙච්චර පරිස්සම් වෙන්න ඕනේ. ඉන්ෆෝමේෂන් ඇස්සේ හැංගිලා තියෙන්නේ අමිල වූ නොලෙජ් එක. අපි මම ඉස්සලා කිව්වා වගේ දැන් මම කියවනේ මේ අපිට ඕනේ යූසර්ස්ලා නෙමෙයි ඔන්ටර්ප්‍රනර්ස්ලා කියලා. මානිත් පැත්ත ඔබට කියනවා ව්‍යාපාර වුණාම ඉන්ෆෝමේෂන් ගොඩ ගාලා හරියන්නේ නැහැ. නොලෙජ් එක ගොඩ ගා ගන්න ඕනේ. මම මේ පණිවිඩේ ඔබ ඇතුළු ඔබ වගේ තරුණ ව්‍යවසායකයන්ට මම දන්න පොඩි දෙයින් මම කිව්වේ. මම හිතන්නේ ඒක ගොඩක්ම වැදගත් වෙයි මොකද අපි වුණත් මේ ඇනලිටික්ස් වල මෙච්චර ග්‍රැවිටි එකක් තියෙනවා කියන එක තේරුම් ගත්තේ අද දවසේදී. ඒ කියන්නේ මේක කොච්චර යූස් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මම අර ඉස්සෙල්ලා වගේ මේක Instagram අද සෝෂල් මීඩියා ගොඩාක් තියෙනවනේ. මේ ඔක්කොමත් එක්ක ගත්තාම මේවා මේ බිස්නස් එක කර දැන් අර තමන්ගේ නිකන් පෝස්ට් එකක් ෂෙයා කරනවට වඩා ඔබතුමා කිව්වා වගේ මේක ව්‍යාපාරයට යොදා ගන්න අලුතින් එන පරම්පරාව හිතුවනම් මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. පැහැදිලිව. ඔබතුමා කොහොමද ඒක පටන් ගන්න කියන්නේ දැන් මේ විශේෂයෙන්ම අපි හිතමු FB account එක සරලව කියමු පොඩි ළමයෙක් පොඩි කියන්නේ ඔය ඒජ් එකේ ඉන්න කෙනෙක් එයා කොහොමද මේක ස්ටාර්ට්අප් එක ගන්නෙ හැමදාම තියෙන ගොසිප් ෂෙයා කර හිටපු කෙනෙක් කොහොමද මෙතෙන් එන්න ඕන ඒක හොඳම දේ තමයි මට හිතෙනවා ඔබ පරිශීලනයක් ගත්තම තමන්ගේ කාලය වෙන් කරවා ගැනීම කියන කාරණේ වැදගත් වෙනවා. අවුරුදු 18 20 හිතන්න විශ්වවිද්‍යාල ඉගෙන ළමයිකම දැන් උට ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න බෑ. නේද? මම අත්දැකීම් එක කියන්නේ. මගේ විශ්වවිද්‍යාලයේ අත්දැකීම් මට තියෙනවා. සමහරවිට අපි කියපුවා අහලා හැදිච්ච ළමයි පිරිසකුත් ඉන්නවා. පැය 6-7 සමහරවිට පැය 2-3 Facebook එකේ හරි තවත් සෝෂල් මීඩියා එකේ ගනුදෙනුවක ඉන්න. ගනුදෙනු කියන්නේ මේ භාවිතේ ඉන්න පුද්ගලයෙකුට පුළුවන් නම් අඩුම ගානේ FB එක හරහා හොයාගන්න. හිතන්න ඔහුගේ තියෙන ඉන්ට්‍රස්ට් එක. එක්කෙනෙකුට කියන මගේ ඔළුවේ තියෙන පින්තූරයක් කවදම හොඳ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා. FB එක සර්ච් කරන්නකෝ. ෆැෂන් ඩිසයින් වලට අපි ෆෑන් පේජ් කීයක් ෂෙයා කරාද කියලා. ගිහිල්ලා බලන්න කස්ටමර්ස්ලා කොහොමද ඒවට කමෙන්ට් කරන්නේ කියලා. හොඳම දේ ඔබත් කමෙන්ට් එකක් දාලා බලන්න රියැක්ෂන්ස් කොහොමද කියලා. ඒක බලා ගන්න පුළුවන් මගේ මේ thought process එක මගේ චින්තන ක්‍රියාවලිය කොච්චර දුරට accept ද නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. Taman ගැන තමන්ම රිසර්ච් කරගන්න FB එකකින්. Twitter page එකකින් නැත්නම් Instagram එකකින් ඒකින් හොයාගන්න පුළුවන් ඇත්තටම තමන්ගේ එක්සලන්ස් කොහෙද තියෙන්නේ කියලා.
මම හිතන විදියයි ලෝකෙ හිතන විදිය සමානද නැද්ද? මගේ වෘත්තිමය වශයෙන් මගේ තියෙන පොඩි ඩ්‍රීම් එකක් මම කවදා හරි හිතන්න චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. ඒකට යන්න කොච්චර දුරට පාත් එකක් මට හදාගන්න පුළුවන්ද ලංකාව ඇතුලේ? මොනවාද තියෙන වෘත්තිමය සුසුකම් කරගන්න ඕනේ. දෙවෙනි එක තමයි හුඟක් අද තියෙන ඔන්ලයින් එක්සැමිනේෂන් සමහරව ෆ්‍රී ඔෆ් චාර්ජ් තියෙනවා. මොකද ඒගොල්ලොත් මාකටිං කරන්නේ. ඔව්. එයාලටත් ඕනේ තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රජාව හදාගන්න. හැබැයි ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙනවා. ඔය පැය දෙක තුන ඉන්න වෙලාවේ කරන්නකො පොඩි එක්සෑම් එකක්. right? දැන් අපි කතා කරන වර්තමාන ටෙක්නොප්‍රෙනර්ෂිප්. තාක්ෂණයේ ඔස්සේ කරන ව්‍යවසායකත්වය. ටෙක්නොප්‍රෙනර්ෂිප් කරන්න අවශ්‍ය වෙන ඇනලිටිකල් ස්කිල් එක. මම දන්නේ නැහැ. කොටින්කෝ මම නම් දන්නේ නැහැ. මම I can read it but I don't know how to do it. එතකොට ඔන්න තියෙන සති දෙක තුනේ පාඨමාලා ඔන්ලයින්. LinkedIn එකේ තියෙනවා ඔන්ලයින් පාඨමාලාවක්. ඔය අපි ඉන්න සතියේට මම ගත්තොත් එහෙම. සතියේට මම මේ සෝෂල් මීඩියා වල ඉන්නවා නම් පැය 6ක්. පැය 5ක් ඉන්නකෝ තමන්ගේ ආස දේවල් වලට. එක පැයක් දාන්න සතියේකට මම කරන පොඩි ඔන්ලයින් කෝස් එකක්. E සර්ටිෆිකේට් එකක් තියෙනවා. මම කියන සර්ටිෆිකේට් එක ඕනේ කියලා. නමුත් ඒ එක්ස්පෝෂර් එක ගන්න ඕනේ අපි. මේක මේ සෝෂල් මීඩියා කියන එක ඉන්ෆෝමේෂන් and knowledge වලට පිටව ගත ලොකු ප්‍රාග්ධනයක්. මේ ප්‍රාග්ධනයේ අයිතිකාරයෙක් වෙන්න ඔබට බැරියස් නැහැ. මට තියෙන ප්‍රශ්නේ මේ ප්‍රාග්ධනේ දැක මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒතර අපි සදාකාලෙකම අපි ලෝකේ top 10 companies වලත් ඉන්නවනේ යම් social media අයිතිකාරයෝ. අපි ඔවුන්ගේ users ලා පමණයි. We are like lab mice. මේ විද්‍යාගාරයක ඉන්න මේ මියෝ. අපි ඒකින් පයින්න ඕනේ. එහෙනම් අපිට ඕන තරම් අවස්ථාවක් තියෙනවා අපි මේක පාවිච්චි කරමු නැති එක තමයි තියෙන්නේ. අපි ඒක ලයිසන් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපි හරිම ෆ්‍රී ස්කෝප් එකක් අපිට තියෙනවා. ඉතින් කරන්න මම මේ ළඟදී මට අහගන්න දැනගන්න ලැබුණා මේ අපේ ලංකාවේ තියෙන කියලා ප්ලෑන් එක BPOs වලට වැඩ කරන්න. data workers ලා විදියට. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ A level ඉවරච ළමයි කොච්චර ඉන්නවද? තමන්ගේ දවසේ පැය 3-4ක් හොයාගන්න පුළුවන් කට්ටිය. අපි පිටර විශ්වවිද්‍යාල ඉන්නකොට මම දැකලා තිනවා ළමයි පැය 6-7 මේ පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරනවා. රෙස්ටෝරන්ට් වල වැඩ කරනවා. අපේ ලංකාවේ ළමයින්ට තියෙන ඊට වඩා ලේසි ජොබ් එකක් කරන්න මේ data centers වල. එහෙනම් අඩුම ගානේ කියලා data centers වැඩ කරන්න ඕනේ ස්කිල් එක ගන්න පොඩි තියෙන ඔන්ලයින් පාඨමාලා. පොඩි වීඩියෝ දෙක තුනක් බලන්න. වැඩි ඕනේ නැහැ. මේ YouTube එකට ගිහිල්ලා හොඳ මේ ලෝකේ වෙනසක් කරපු පර්සනල් බ්‍රෑන්ඩ් ඉම්පැක්ට් කරපු මිනිස්සුන්ගේ කතා දෙක තුනක් අහන්න. ඉංග්‍රීසි අමාරු නම් අඩු ගානේ ඒකේ තියෙන ස්ටෝරි එකකින් යම් කිසි දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. නේද? මම නම් කියන්නේ social media users and social media investors ලා අපිට ඉන්න ඕනේ. You have to be an investor for nothing to get. ඉතින් ඊළඟට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අතරම මේ මාකටිං කරනකොට අද වෙනකොට මේ ක්‍රම ගොඩක් ඇවිල්ලා තියෙනවානේ. මේක මේ මීඩියා එක වුණත් අපි ඉස්සර නම් TV ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පත්තරයක දැන් අද එතනින් එහාට ගිහිල්ලා Google ඇඩ් එකක් දාන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඇයි මෙතෙන් එන්න ඕන සහ මේකේ තියෙන මොනවද ප්‍රධාන වාසිය? මේ ඔබට මම දෙන්න උත්තරේ සාධාරණීකරණයක් වෙනවා මම කලින් කිව්ව එකට. මේක ආශිර්වාදයක් මම කියන්නේ නෑ Googleම කියලා. නමුත් කියන්න සිද්ධ වෙනවා ඔවුන්ගේ තියෙන මහා පරිමාණ ව්‍යාප්තියත් එක්ක. දැන් අද ලෝකෙ කතා කරනවා නිව් මීඩියා කියන එක. දැන් අපි කතා කරමු TV, රේඩියෝ, නිවුස්පේපර්ස් කියන ඒවා අපි යම් කාලයක් කිව්වා නිව් මීඩියා දැන් ඒක ඕල්ඩ් මීඩියා. නිව් මීඩියා වල තියෙන වැදගත්ම දේ තමයි අපිට අපේ ග්‍රාහකයව හරියටම ජජ් කරන්න පුළුවන්. අපි හිතමු 4-5 දෙනෙක් එකතු වෙලා මේ fresh vegetable export කරන්න බල හිතාගත්තා කියලා. ඒතර මේගොල්ලන්ට ඕනේ අය හිතා ගන්නවා රටවල් 4-5 යුරෝප් වල මේගොල්ලෝ කොහොමද මේ fresh vegetable වලට තියෙන demand එක පිළිබඳ හැසිරෙන්නේ කියලා. දැන් මම කියන්නේ ඔබ Google ad එකක් දාන්න කලින් new media advertisement දාන්න කලින් බලන්න ඕනේ new media ad එකක් දැම්මන් පස්සේ වෙන impact එක මොකක්ද කියලා. හොඳම දේ ඔබ සර්ච් කරලා බලන්න ඉස්සෙල්ලා. පහෝදාට එනවා ඔබේ ඊමේල් ඉන්බොක්ස් එකට. ඒගොල්ලෝ හරියටම ඇනලයිස් කරනවා, ට්‍රැක් කරනවා. මම හිතනවා අද Google නිසා අපේ ප්‍රයිවසි එකකුත් නැද්ද කියලා. හැමදේම තියෙනවා. ඒගොල්ලෝ හරියටම අපේ ප්‍රජාව විශ්ලේෂණය කරලා මැසේජ් එක වෙනවා මෙන්න මේ දේවල් ටික තියෙනවා කියලා. ඒක එහෙමනම් ඔබ දැන් හිතන්න අනිත් පැත්තට. මගේ
ව්‍යාපාරික අවස්ථාව වෙන්නේ ෆැෂන් මාකටිං නම්, හිතන්න වෙජිටබල් මාකටිං නම්, සමානට ඒක වෙන්න පුළුවන් හැන්ඩික්‍රාෆ්ට්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හිතන්න ලංකාවේ ඇතුළේ ගන්නකො. ලංකාවේ හොටෙල්ස් කීයක් හැන්ඩික්‍රාෆ්ට් ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන්න සර්ච් කරනවද? අපිට නිව් මීඩියා වලට ගියාම තියෙන වාසිය තමයි අර ලොකු වියදමක් කරන්න ඕන වෙන ප්‍රජාව ආකර්ෂණය කරන්න ගත්ත වියදමෙන් 1%ක් 2ක් දාලා ලොකු ප්‍රජාවකට ප්‍රවේශ වෙන්නත් පුළුවන්. දෙක තමයි ඒකෙන් වෙන ස්ටෙප් නම්බර් 2 නම්බර් 3 එකේදී වෙන රිලේෂන්ෂිප් එක හදාගන්නත් මේකෙන් පුළුවන්. එහෙනම් මම හිතනවා නිව් මීඩියා කියන ඔප්ෂන් එක ගියාම තියෙන වාසිය තමයි ඔබට හරියටම ඔබේ පරිශීලක විශ්ලේෂණය කරලා දෙන්න පුළුවන්. දෙක තමයි හුඟක් වෙලා අපේ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එක හම්බුණා නැද්ද කියලා අපි හොයාගන්න බෑ. ඒකට දැන් මීඩියා රිසර්ච් තියෙන අතරම. නමුත් ඊට වැඩිය මේකේ තියෙනවා හරියම සූක්ෂම පොයින්ට් එකටම ගිහිල්ලා කී දෙනෙක් මේ එක බැලුවද මේක ෂෙයා කරාද ඔන්න අපිට එනවා පොඩි ඉම්පොස්ට් එකක් මගේ කැම්පේන් එක කොච්චර සාර්ථකයිද අසාර්ථකයිද කියලා. එහෙනම් මම හිතනවා විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට දෙන වාසිය තමයි ඔවුන් මේ සමාජයත් එක්ක මේ එක්ස්පෝෂර් තියෙන මිනිස්සු. ඒගොල්ලෝ දැන් අපි ගිහලා අලුත් ළමයින්ට ටීච් කරනකොට ඒගොල්ලෝ අපට ටීච් කරයද කොහොමද තාක්ෂණයේ නිව් මීඩියාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. බොහොම හොඳයි. ඒකම ගමු අපි අනිත් පැත්තට අපි ව්‍යවසායකයන්ට පාවිච්චි කරන නිව් මීඩියා එක. ඒකින් වාසිය තමයි ඔබට හරිම ඔඩියන්ස් එක ජජ් කරන්නත් පුළුවන්. ඔඩියන්ස් එකේ රෙස්පොන්ස් එක ජජ් කරන්නත් පුළුවන්. අපට ඉක්මනින් අපට වෙනස් කිරීම කරන්නත් පුළුවන්. ඔව් මම හිතන්නේ ඊළඟට මම ඔබතුමාගෙන් අහන්න යන්නේ ඔබතුමා ගොඩක් වෙලාවට මේ ආකල්ප ගැන කතා කරා. හැම කෙනාගේම ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි වෙනස් ඉදිරිය. මම දන්න විදිහට ඔබතුමත් ගමේ ගොඩක් ඈත දුෂ්කර පළාතක ඉඳලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද ඇත්තටම මේ channel එක බලන එහෙම ළමයි ඕන තරම් ඉන්න පුළුවන්. කොහොමද මෙතෙන් දෙන්නේ සහ මේ ආකල්ප වෙනස් කරගෙන තමන්ගේ වෘත්තීයභාවය එහෙම නැත්නම් තමන් කොහොමද හොඳ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙන්නේ? මොකක්ද ඒගොල්ලෝ කරන්න ඕන? දැන් මේ ප්‍රශ්නේ මේ සමහරවිට මේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝත් අහලා තියෙන ප්‍රශ්නයක්. මගේ පියාගේ වෘත්තියත් එක්ක මට සිද්ධ වුණා ලංකාවේ හැම ප්‍රදේශයකටම යන්න. මම පාසල් 10කට විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි මම අදලත් බොහොම ආඩම්බරයෙන් කියන්නේ මගේ ගෞරවනීයම පාසල තමයි මීගලෑව මහවැලි ජාතික පාසල. කොළඹ ගත්තොත් කිලෝමීටර් 170ක විතර එහා කෙළවර තියෙන එක. අපිට මේ පාසලෙන් හිටපු ගුරු බවතුන් අපට ඉගැන්වන්නේ විෂය නෙමෙයි. විෂයත් ඉගැන්නුවා. අපට ඉගැන්නුවා පොඩි මොරල් එකක්. මොකද මම පාසල් කාලේ කරන්න පුළුවන් ඔක්කොම ටික කරා. ක්‍රීඩා කරා, සංගීත කරා, කඩිටින් කරා, ඉගෙනත් ගත්තා. ඒ හැම එකකින්ම කරේ මොකද්ද අපට දුන්නේ ස්කිල් එක දුන්නේ ටිකයි. දුන්න ඇටිටියුඩ් එක. ඔබට ලෝකේ ජය ගන්න පුළුවන් මේ පොඩි ඉස්කෝලේකට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. හැම වෙලාවෙම ඔබ කම්පෙයාර් කරන්න ඕනේ ඔබේ ටාගට්ස් එක කියලා. පළවෙනි දේ තමයි අපේ ග්‍රාමීය ළමයි මම කියන අපේ ලංකාව ගත්තම භෞතිකව තමයි මේ ගමන් නගරය කියලා තියෙන්නේ. සමහරවිට අපි අභෞතික ගත්තම ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. ඒ හින්දා මම විශේෂයෙන්ම යෝජනා කර මම මේ කියන්නත් කැමතියි මම හුඟක් කියලාත් තියෙනවා. ඔබ විශිෂ්ටයෙක් බවට පත් වෙනවා නම් ඒ විශිෂ්ටය ඉන්නේ ඔබ තුළ. අපි ගිහලා ඇව්වම ඔබ කවුරු වෙන්නද කැමති කියලා ඒගොල්ලෝගේ ඔළුවේ ඩ්‍රීම් එකක් තියෙනවා. හැබැයි ඩ්‍රීම් එකේ සෝස් එක යා නෙමෙයි. අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. රයිට්? මම ක්‍රිකට් ගහනකොට අන්ඩර් 15 ගහනකොට මට කෝච් කරපු කෙනාම ඔයා කවුරු වෙන්නද කැමතිද මම ඒවකට හිටපු අති දක්ෂ ක්‍රිකටර් නමක් කිව්වා. එයා කිව්වා එයා ඉන්නවනේ ඔයා මොකටද දඟලන්නේ කියලා. මට ඒක පස්සේ තේරුනේ සෑහෙන කාලයක් ගියන් පස්සේ. ඒතර අපි ලොවෙන් එක්කෙනෙක් එක දෙයකට සමත කියලා කියනවා. ඒක ඇත්ත. අපි කියන මේ කෝ කම්පිටන්ස් සුභාෂිතත් කියනවනේ. ඒ වගේම තේරුම් ගන්න අපේ චරිත තුළ ඉන්න විශිෂ්ටයෙක්. ඒ විශිෂ්ටය එළියට ගන්න එක තමයි ඔබේ හැකියාව. ඒ විශිෂ්ටය එළියට ගන්න බැරි එකම දේ තමයි තමන්ව බිලිව් නොකරන එක. මේ ලෝකෙට බිලියන 8ක් හෝ බිලියන 7ක ජනගහනයක් කියන මේ හැමෝටම යම් අවස්ථාවක් තියෙනවා. මම හැම වෙලාවෙම දෙන පණිඩ තමයි ඔබ පන්ති පළවෙනිය වෙන්න යන්න එපා. එක්කෙනානේ පළවෙනි වෙන්න පුළුවන්. ඔව්. හැබැයි හැමෝටම ඩිෆරන්ට් වෙන්න පුළුවන්. හැමෝටම විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැමෝටම මිනිස්සෙක් වෙලා ඉපදෙච්ච අපිට තියෙන ලොකුම දේ තමයි we can develop ourselves නේ. We are learning. For every aspect we are learning. එහෙනම් අපි learning කියන මේ අපිට ඒ වටිනාකම අපි ගාව තියෙනවා නම් අපි තව කෙනෙක්ව අනුකරණය කරලා ඒකට යන්න අවශ්‍ය නැහැ. right? දැන් මම ග්‍රාමීය පාසලෙන් ඇවිල්ලා කැලණි විශ්වවිද්‍යාලයේ නැමැති මහා දැනුම් ප්‍රාක්තනයක් තියෙන ආයතනයෙන් උපාධියක් ගන්න මේක ඉන්න ගුරුවරු ඔක්කොම උදව් කරා අපි ඒක ගත්තා
මම කියන්න සතුටුයි අපි පිටරට ගිහලා ඉගෙන ගත්තා සහ පිටරට මිනිස්සු උගන්වනවා. ඒතර අපේ ඒකින් යන්නේ මම නෙමෙයි. මගේ රටේ නම යන්නේ. එතකොට අපි එතනට එන්න එදා මම මගේ ඔළුවේ තිබ්බේ මම කවදාද කියලා පිටරට ළමට උගන්වනවා කියලා. හැබැයි මගේ ඔළුවේ තිබ්බා මගේ සීමාව මේක නෙමෙයි කියලා. ඒකට අවශ්‍ය ඉන්පුට් මට ආවා. මම කියනවා මේ තරුණ විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාවට ඔබ තමයි මේ මේ රට මේ ආයතන කොට දාන්න ඉන්න පරම්පරාව වෙන කවුරුත් නෙමෙයි. සමහරට අපිට මේ රටේ අවුරුදු 55 60 වෙච්ච පිරිසක කරපු දේවල් පිළිබඳ කලකිරීම ඇති. සමහරට අපිත් වැරදි කරලා ඇති. මේ නායකයෝ කියන්නේ හිස්ටරි කියන කට්ටිය නෙමෙයි. Leaders should talk the future. දැන් මේ අවුරුදු 18 20 22 ඉන්නේ කවුද? හිස්ටරි එක ඔළුවේ තියන් ඉන්න අවශ්‍ය නැහැ. එයාලගේ ෆියුචර් එක එයාලා කතා කරන්න ඕනේ. ඒ හැම තරුණයෙක් තුළම ඉන්න අලුත් ව්‍යවසායකයෙක්. හැම තරුණයෙක් තුළම ඉන්න අලුත් නායකයෙක්. තමන්ම බිලීව් කරගෙන ඔබතුමා ඉස්සර හොඳ ප්‍රශ්නයක් පර්සනල් බ්‍රෑන්ඩ් කියලා. ඔව්. පර්සනල් බ්‍රෑන්ඩ් ආයිඩෙන්ටිටි හදා ගන්න ඕනේ. පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියලා කියන්නේ අනිත් මිනිස්සුව පරාජය කරන එක නෙමෙයි. තමන්ගේ ඔබ්ජෙක්ටිව් එකට තමයි යනවා කියන එක. එහෙනම් හොඳම දේ ඔබ තවත් කෙනෙක්ව කම්පීට් කරන්න එපා. ඔබ ඔබේ අභියෝගات එක්ක ඔබේ අරමුණුත් එක්ක අභියෝග කරගෙන ජීවිතය ඉස්සරහට ගියාම ලෝකේ කරන්න බැර කියන හුඟක් වැඩ කරන්න පුළුවන්. උට්ටාන මීර තමයි මිනිහෙක් විස්තරා ගෙන යන්නේ වෙන මොකුත් නෙමෙයි. මම හිතන්නේ පැහැදිලි කිරීම ගොඩක්ම වැදගත් වෙයි විශේෂයෙන්ම ගමෙන් ඉඳලා සහ ඒ ගමේ විතරක් නෙමෙයි ඇත්තටම අලුත් විදිහට දෙයක් හිතලා තමන්ගේ අර ඔබතුමා කිව්වාගේ උට්ටාන වීරියෙන් වැඩ කරන තෝනම තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් කියන එක. ඊළඟට මම ඇත්තටම අහන්න කැමතියි දැන් ඔබතුමා මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ අංශ ප්‍රධානී විදිහට වැඩ කරන්නේ මේ කතා කරපු සාකච්ඡාවත් එක්ක හැම කෙනාටම මාකටිං ගැන ලොකු ආශාවක් ආවා. ඉතින් ඔබතුමාගේ ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට එන ළමයින්ට කොච්චර ඩිමාන්ඩ් එකක් ලංකාවේ තියෙනවද? මොකද ඒකත් එක්කත් මිනිස්සු හිතන්න පුළුවන් මේක කොච්චර වැදගත්ද? කොයි වගේ ඩිමාන්ඩ් එකක්ද තියෙන්නේ? ඔව් මම කියන අපේ මගේ අලෙවි කළමනාකරන අධ්‍යයනාංශය ගත්තම වර්තමානයේ මම තමයි මේ අංශාධිපති ඉන්නේ. විශ්වවිද්‍යාලයේ පද්ධතිය යන ඔබ දන්නවා ඇති අවුරුදු 3න් 3ට ඒ තනතුරු මාරු වෙනවා. මම බොහොම අභිමානයෙන් කියනවා අපේ අලෙවි කළමනාකරන අධ්‍යයනාංශයේ කැලණි විශ්වවිද්‍යාලය ගත්තම අපේ ග්‍රැජුවේට්ස්ලා බ්‍රෑන්ඩ් එකක්. අපේ පහුගිය හිටපු අංශාධිපතිවරු සියලු දෙනා එකතු වෙලා අපි කරා ලොකු ප්‍රොජෙක්ට් එකක්. අපේ මාකටිං ඩිග්‍රීට අමතරව අපි දෙනවා මේ ළමයින්ට නොමිලේ ඩිප්ලෝමා ඉන් පීපල් ස්කිල්ස්. අපි කතා කරේ ඇටිටියුඩ් ඩිප්ලෝමා එකක් දෙනවා අපි. ඊට අමතරව අපි දෙනවා ඩිප්ලෝමා ඉන් ERP. අද ලෝකේ හුඟක් ආයතන යූස් කරන ප්ලැට්ෆෝම් තියෙනවා ඒ සම්බන්ධ. මේ ළමයි එළියට යන්නේ ඩිග්‍රී එකකුයි තව ඩිප්ලෝමාස් දෙකක් එක්ක. අනික අපේ ඉන්න ටීචින් ෆැකල්ටි ගත්තම අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ ඔළුවේ කවුරුත් නැහැ අනිත් විශ්වවිද්‍යාල අනිත් ආයතනත් එක්ක තරගයක් අපිට නැහැ. මොකද අපි යාලට තරගයකුත් නෙමෙයි. අපි ඉන්න ඕනේ නැෂනල් මිෂන් එකක. ඉන්න ඕනේ අපි ඉන්න ඕනේ ආයතනත් එක්ක තරඟ කරන්නේ නෙමෙයි. අපි ඉන්න ඕනේ ලෝකෙත් එක්ක කල්පනා කරලා අපේ ළමයා එතනට ගේන්න වැඩ කරන විදියට. අද අපේ ළමයි මම හිතන්නේ 3rd year එනකොට ඉන්ටර්න්ෂිප් යනවා. අපිට ළමයි 100යි ඉන්නේ. නමුත් අවසනාවකට අපිට හුඟක් ආයතන ළමයි යවන්න බැරි වෙලා තියෙනවා. හේතුව ඔවුන් දැන් almost occupied. එච්චරකටම ඩිමාන්ඩ් එකක් තියෙනවා. අනික අපේ ලොකු ස්ට්‍රෝන් ඇලුම්නි එකක් තියෙනවා අපේ කැලණි විශ්වවිද්‍යාල අවුට් වෙච්ච ආදි විද්‍යාර්ථී. මමත් ආදි විද්‍යාර්ථී. ඉතින් අපිට හරි සන්තෝෂයි. ඒකේ බොහොම වටිනාකම් තියෙන කැරක්ටර්ස්ලා හුඟක් බිහි කරලා තියෙනවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ. ඔවුන් අපේ ඩිපාර්ට්මන්ට් අපේ විශ්වවිද්‍යාලය උදව් කරනවා අනිත් විශ්ව උදව් කරනවා. ඒක තමයි අපේ විය යුත්තේ. ඉතින් මම හිතනවා අපේ අලෙවි කළමන අධ්‍යයන ආශ්‍රය ගත්තන් පස්සේ මේ අධ්‍යයනාංශයක් විදිහට ජාතික මෙහෙවරක ඉන්නවා. මේ විශ්වවිද්‍යාලේ යන බහුතරයක් ගමේ ළමයි. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න බහුතරයක් ගමේ ළමයි. සමහරට අපිට හරි සතුටුයි අපි ෆයිනලි අපි රැට උගන්වන්නේ. සමහර දැන් අපි ඔන්ලයින් උගන්වන්නේ. ළමයි අඩු ගානේ 100 බැච් එකකින් ළමයි 20ක් 30ක් වාහන වල එනකොට අපිට හරි සතුටක් තියෙනවා. මම කියන්නේ වාහන තමයි ජීවිතේ එකම ජයග්‍රහණය කියලා. නමුත් මේ ඈත ගමේ ළමයි මේ පුට්සයික පොඩි ළමයා අවුට් වෙන කලින් වාහනයක් කියලා අපේ කාර්යය දැහැ පැත්තින් නවත්තලා ඉල අපලත් කියන සර් මට වාහනේ හම්බුණා කිව්වම අපට නිහතමානී සතුටක් එනවා. ඉතින් අපි මේ ජාතික මෙහෙවර අපි කරලා තියෙනවා. අපි ඒකට හැමදාම කැපවීම කරනවා. මේ අලෙවි කරන අධ්‍යයනාංශය ගත්තාම මේකේ අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට අමතරව අපේ තියෙනවා ඩිප්ලෝමා, හයි ඩිප්ලෝමා එක තියෙනවා, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් මාකටිං තියෙනවා. අපේ තියෙනවා මාස්ටර් එක
මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙයි. මේක බලන කෙනෙකුට අලෙවිකරණය කියන්නේ ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලොකු ආසාවක් එන්න පුළුවන්. කොහොමද ඒක කරගන්න පුළුවන්ද? විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයට එන්න බැරි වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ගැන ඉගෙන ගන්න ආසාවෙන්. පැහැදිලිව විරාජ් අපේ 2010 අවුරුද්දේ අපි ඔය කල්පනා අපිට ආවා. අපි උගන්වන්නේ A level පාස් වෙලා UGC කරා අපේ ළමයිට විතරයි. නමුත් මාකටිං කියන එක ෆ්‍රැටර්නිටි එකක්. මේ වෘත්තිමය ශාස්ත්‍රයේට විශ්වවිද්‍යාලයේ වෘත්තිමය ආයතන හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන ආයතන. අපි 2010 පටන් ගත්තා. දැන් අපේ කැලණි විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අධ්‍යයනාංශයෙන් පිරිනමනවා ඩිප්ලෝමා ඉන් මාකටිං අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකක්. ඊළඟ තියෙනවා හයි ඩිප්ලෝමා ඉන් මාකටිං. ඒ ඔක්කොම බාහිර පිරිස තමයි එන්නේ. ඇවිල්ලා කරන්න පුළුවන්. සහ අපේ තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් මාකටිං එක අවුරුදු දෙකක ප්‍රෝග්‍රෑම් එකක්. සහ අපේ තියෙනවා මැනේජ්මන්ට් ස්ට්‍රැටජි මාකටිං මේ තුනම එකතු වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒක රිසර්ච් එකත් එක්ක යන එක. අවුරුදු දෙකක ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඕන කෙනෙකුට අපේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපේ අලෙවිකරණ අධ්‍යයනාංශයෙන් අධ්‍යාපනය ගන්න පුළුවන්. අපි දෙන්නේ අධ්‍යාපනයම නෙමෙයි. අපි දෙන්නේ මිනිහෙකුට වෘත්තිමය චරිතයක් වෙන්න අවශ්‍ය ඉන්පුට් එක දෙනවා. ඒක ගන්න සූදානම් කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. ඕන්ලාක ආරාධනාවක් තියෙනවා අපි ගන්න. ඔව්. ඉතින් අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. මම ඔබතුමාගෙන් අවසානයේටම අහන ප්‍රශ්නේ තමයි මේ YouTube මේක මම හැමෝගෙම අහන ප්‍රශ්නේ අවසානයේ YouTube channel එක බලන්නේ අලුත් අය අලුතින් එන්න හිතාගෙන ඉන්න අය ව්‍යාපාර වලට ගොඩාක් ඉන්ට්‍රෙස්ට් අය. මේගොල්ලන්ට ඔබතුමාගේ තියෙන අත්දැකීම් එක්ක විශේෂයෙන්ම ආයතන ගණනාවකට මම හිතන්නේ ලංකාවේ මොන හරි කම්පිටිෂන් එකක් තිබුණොත් ඒකේ අනිවාර්යයෙන්ම රිසෝස් පර්සන් ඉන්නේ ඔබතුමා. ඉතින් එහෙම ඒ අත්දැකීමුත් එක්ක මොකක්ද ඒගොල්ලන්ට කියන්න තියෙන දේ අවසාන වශයෙන්? මම මේ ඔබේ ප්‍රශ්නේ සම්බන්ධ කරන කොටස් දෙකකට එකක් තමයි ලංකාවට අවශ්‍ය වෙන්නේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන්. අපට ඉන්නවා හුඟක් වෙලාවට විවිධ ශාස්ත්‍ර වැඩ කරන අපි කියන්නේ මේ ශ්‍රමිකයෝ ඉන්නවා. අපිට ඕනේ ගොවි මහත්මයෙකුට වැඩි ගොවි ව්‍යවසායකයෙක්. ව්‍යවසායකත්වයේ කියන එක සමාජගත කරන්න නම් ඔවුන් වර්තමාන ලෝකයේ වෙන අලුත් දේවල් පිළිබඳ දැනුම අත්‍යවශ්‍යම තිබිය යුතුයි. මොකද අපේ අවුරුදු 7 8 ළමයන් අපේ පාවිච්චි කරන ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස්. අපේ කුඩා දරුවාගේ ඉඳලාම තරුණ වියේ මැදිවිය දක්වා මිනිස්සු ආශ්‍රය කරන්නේ ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් නම් අපි ව්‍යවසායක ග්ලෝබල් තින්කින් යන්න වෙනවා. ඒ හින්දා ඔබට නොමිලේ බොහෝම ඉක්මනට ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන් අවකාශයක් තමයි මේ සෝෂල් මීඩියා කියන පැත්ත. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පණිවිඩය විශේෂයෙන්ම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ පණිවිඩය විශේෂයෙන්ම දෙන්න මේ ප්‍රජාවට. තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්වයේ නිර්මාණය නොවුනොත් මේ රටේ ජාතික ප්‍රාග්ධනය අපි කියනවා මේ GDP එක ඒකේ growth එක අනිවාර්යෙන් යන හිටිනවා. ව්‍යවසායකයා යනු හැම වෙලාවෙම තමන්ගේ ව්‍යාපාර කරන පිරිස නෙමෙයි. අපි කියනවා මේ corporate entrepreneurship කියලා. ඔබ රාස්තාවක් කරන ආයතනයක වැඩ කරන පුද්ගලෙක් වෙලත් ඔබ තුලත් හදා ගන්න පුළුවන් ව්‍යවසායකත්වය. අභ්‍යන්තර ව්‍යවසායකත්වය හදා ගන්න පුළුවන්. අපට ඕනේ චරිත. මට ඕනේ මම කේන්ද්‍රීකරන පුද්ගලෙක් බඳව ගන්න නෙමෙයි. මම වැඩක් දුන්නම ඒ වැඩේ ක්‍රම කිහිපයකට කරලා පරිශ්‍රකෙක් විදිහට වැඩ කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි මට ඕනේ. අන්න ඔහු ආයතනයට දෙන වටිනාකම වැඩි කරනවා. ආයතන පහක වටිනාකම වැඩි කරනවා. රටේ ජාතික ප්‍රාග්ධනය වැඩි කරන්න පුළුවන්. ඉතින් මගේ නම් අදහස තමයි මේ රටක දියුණුව කියන එකට පොලිසිස් අවශ්‍යයි. හැබැයි රටක මේ අපි දකින ඉමිඩියට් ඩෙවලොප්මන්ට් එක කරන්න ඕනේ කෝපරේට්ස් ආයතන. මේ ආයතන ඇතුළේ ඉන්න ඕනේ ව්‍යවසායකත්වයේ මික්ස්ර වෙච්ච කළමනාකරුවෝ. ඔවුන්ට සේවකයාව පේන්න ඕනේ ශ්‍රමිකෙක් විදිහට නෙමෙයි වටිනාකම් එක් කරන පුද්ගලෙක් විදිහට. ඔහුට සේවකයාගේ පැයට පේන්න ඕනේ රිසර්ච් නැත්නම් නොලෙජ් ඉන්පුට් එකක් දෙන පැයටක් විදිහට. මට අවශ්‍ය නැහැ පහුගිය අවුරුදු 5 සේවකයා කරපු දේම හෙටත් කරනවා. ඔහු ඉගෙන ගන්න ඕනේ. ඔහුගේ වෙනසක් මම දකින්න. අන්න ඒක අපි entrepreneurial thinking කියලා. මම හිතනවා අපේ විශ්වවිද්‍යාල පාඨමාලාවල මීට වැඩිය මේ ව්‍යවසායකත්වයේ critical thinking අපි කියපු attitude people skill පැත්ත soft skills පැත්ත එන්න ඕනේ. අන්න ඔවුන්ට පුළුවන් මේ සමාජයට එකතු වෙලා එකමුතු වැඩක් කරන්න. අර හොඳ ඉංග්‍රීසි කියමනක් තියෙනවා if you want to go fast go alone. But if you want to go far go together. එන අපි එකට යන්න නම් අපිට තියෙන්න ඕනේ people skill එක. අපි ඩිග්‍රී එකත් අපි දීලා තියෙන ඩිප්ලෝමා එකක් ඒ වගේ. ඒක තුල තමයි හැදෙන්නේ ආකල්ප.
ආකල්ප හැදෙන්න ලෝකෙත් එක්ක යන්න ඕනේ. ඒකට මිනිස්සු සන්නද්ධ වෙන්න ඕනේ ඉන්ෆෝමේෂන් වලින් නොව දැනුමින්. ඉන්ෆෝමේෂන් ඇතුළේ තියෙන දැනුම කරුණාකරලා හොයාගන්න. මේක නිදානයක් වගේ. එතකොට අපේ රටට මේ අපේ හුඟක් වැඩිහිටි මිනිස්සු කරපු හොඳක් තියෙනවා නරකක් තියෙනවා. නමුත් මේ අලුත් ප්‍රජාවට පුළුවන් අපේ රට හරි මාර්ගයකට ගිහින්. අපි ඔවුන්ට වුන්කම් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා අද දවසේදී ඔබට දැනුම් කන්දක් මම හිතන්නේ ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න ඔබට විශාල දැනුමක් එන්න ඇති කියලා. මොකද මාකටිං අපි ප්‍රොඩක්ට් එකක් දාන්න කලින් අපි මොනවද විශේෂයෙන්ම පර්සනල් බ්‍රෑන්ඩින් අපි කොහොමද බ්‍රෑන්ඩ් වෙන්නේ අලුත් තාක්ෂණය යොදාගන්නේ කොහොමද මම හිතන්නේ මේ දැනුම ගොඩක්ම වැදගත් වෙයි අපේ හැම පාරිශීලකයෙකුටම. එමුනම් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ කාලය වෙන් කරා අපි වෙනුවෙන් විශේෂයෙන්ම අපි දවස් ගානක් ඔබතුමාව සම්බන්ධීකරණය කරගන්න උත්සාහ කරගෙන ඉතින් අපි වෙනුවෙන් ලොකු කාලයක් දුන්නා. මේක මම හිතනවා ලංකාවේ වගේම මේ channel එක බලනවා විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒගොල්ලොත් මේකෙන් ලොකු අදහසක් අරගෙන මොකද ලංකාවට එන්නත් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේක ලොකු වැදගත්කමක් ආවා කියලා. ඒක නිසා ඔබතුමාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. ආයුබෝවන්.